අයිබෝන් සුබෝදෑසනක් හිතවතුනි සුපුරුදුලෙන් ගතකමෙන් අපේ ඉරිදා දවසේ මුණ ගැසෙන්නේ ඔබ දන්නවා සතියන්තයේදී අප හැමදාමත් කතා බහ කරන්නේ ගෙවුණු සතියේ සිදුවුණු කාරණා සහ මේ සතියන්තයේ වෙද්දී එහි යාවත් කාලින වූ තොරතුරු ගෙවුණු සතියත් ප්‍රවෘත්තිමය වටිනාකම් ඔබ දැනගත යුතු බොහෝ දේවල් තිබෙනවා ඒ අතර ඒ කතා ඇහුවාම හිතට ධනාත්මක සිතුවිලි එනවා නම් නොවේ ක්‍රූර වදහිංසා එවන් වූ දේවලුත් අපට අහන්න ලැබුණා. ඔබට අමුතුවෙන් ආයි අටුවා ටීකා ටිප්පණි සමගින් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ මොනවද කියන්නේ කියන කාරණා ඔබ දන්නවා. ඉතින් ඒවා මගහැර අපි වඩාත් ඔබ දැනගත යුතුයි කියලා විශ්වාස කරන දේවල් තෝරාගෙන අපි ඉරිදා පත්තරේ ආරම්භ කරන්නයි සූදානම්. වන ඉරිදා දවසේ බොහෝ දේවල් ඔබට කියන්න තිබෙනවා. ඉරිදා දවසේ තනියම නොවේ දෙදෙනෙක් සමග අපි ඉරිදා පත්තරේ ආරම්භ කරන්නේ. අයබෝන් ඩීන් සුබෝදසන. සුබෝදසනක් චන්දන. අද පොඩි වෙනසක් පේනවා චන්දනගේ මූණේ. ඒක තමයි. හැමදාමත් වෙනස් වෙනවනේ. ලෝකේ කනගෙන නිසා වෙනස් වෙන්න එපා. වෙනස් වෙන්න ඕනනේ. අපි ඉංග්‍රීසි පත්තර ටික තව ටිකකින් බලමු. සුපුරුදු පරිදි සිංහල පත්තරයකින් පටන් ගමු නේද? ඔව්. ඩින් දැන් මම හිතා ඉංග්‍රීසි පත්තරෙත් අපි ඒ ගැන කියන්න තියෙනවා. අද ඉරිදා දවස සාමාන්‍යයෙන් කතෝලික භක්තිකයන් තමන්ගේ දේවස්ථාන වෙත ගොස් ඒ පූජාවන් සිදු කරන දවස. නමුත් අද දවසේදී යම් වෙනසක් තිබෙනවා. යම් හඳුන්වා දීමක් තිබෙනවා. එය නම් කරනවා ඔවුන් කළු ඉරිදා ලෙසින්. ඒ පිළිබඳව සඳහන් වන පුවත් කිහිපයක් තිබෙනවා. සෑම පුවත්පතක්ම මේ පිළිබඳව වාර්තා කරදී මම උපුටා ගන්නවා අද දේශීය පුවත්පතෙන් පත්තරය ආරම්භ කරන ඒ ගැන කියවෙන නිසා කළු ඉරිදා අදයි ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා මේ වාර්තාව ගෙනෙනවා. හේතුව මොකක්ද? 2019 පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට මෙතෙක් සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කොළඹ අගරදුගුරු පදවියේ මෙහෙයවීමෙන් අද දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කළු ඉරිදා විරෝධතාව ප්‍රධාන වශයෙන් පැවැත්වෙන්නේ කතෝලිකයන් ලක්ෂ 5මාරක් පමණ සිටින බස්නාහිර පළාතේ 500කට අධික දේවස්ථානයන්හි බැව් වාර්තාවේ කියලයි සඳහන් වන්නේ. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඒ කාරණාව ලියවෙන්නේ. මා ඔබට කිව්වා ඒ ගැන අනෙකුත් පුවත්පත් පවා වාර්තා කරනවා කියලා. ඉංග්‍රීසි පුවත්පත් පවා මව්බිමට යද්දී මව්බිමත් වාර්තා කරනවා මෙසේ කතෝලික පල්ලිවල අද සිට කළු කොඩි ශිරණ නරසිංහ මෙය මව්බිමට වාර්තා කරනවා. මෙන්න ඒ කාරණාව වාර්තා කරන හැටි අර මීට පෙර කිව් කාරණාවෙම තවත් දිගුවක් ලෙසිනුයි මේ වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරයට ලක් වූ කතෝලික ජනතාවට අත් වූ ඉරණමට සාධාරණයක් ඉටු නොවීමට විරෝධය පළ කරමින් අද කොළඹ කොච්චිකඩේ කටුවාපිටිය ඇතුළු කතෝලික දේවස්ථානවල කළු බැනර් ප්‍රදර්ශනය කරමින් මියගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් විශේෂ යාඥාවක් සිදු කරන බව කොළඹ අගරදුගුරු මෙල්කම් කාදින රංජිත් හිමිපාණෝ පවසන්නට යෙදෙනවා. මේ කාරණාව තමයි සඳහන් කරන්නේ. දැන් ඔය අතර මෙය තමන්ගේ බොහොම නිහඬ විරෝධතාවයක් පිළිබඳව පිළිබිඹු කරන එක් සංකේතයක් ලෙසින් තමයි මේ කළු ඉරිදාව ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. ඔය අතර ඇතැම් දේශපාලන සංවිධාන පක්ෂ ඔවුනුත් මේ සඳහා හවුල් වෙනවයි කියන කාරණාව අපිට අහන්න ලැබුණා. හැබැයි අප දුටුවා විශේෂයෙන්ම කතෝලික පියතුමන් වහන්සේලා සඳහන් කරනවා මේක මේ දේශපාලනීකරණය කරන්නට එපා. මේකට මේ දේශපාලනය ඇඳගන්න එපා. එහෙම කාරණාවක් නොවේ කියන දේ. දැන් එහෙම කියද්දී මව්බිම වාර්තා කරනවා මෙහෙම කළු ඉරිදා විරෝධයට සජබත් එක් වෙයි. මෙය නිර්මාණී ගුණරත්න මව්බිමට වාර්තා කරනවා. ඔන්න සජබත් එක් වෙලා මේ කළු ඉරිදා විරෝධයට කාදිලල් හිමිපාණන් විසින් ක්‍රියාවට නංවන කළු ඉරිදා විරෝධයට සමගි ජන බලවේගයේ සහාය ලබා දෙන බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කාදිලල් හිමිපාණන් මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මුල සිටම දුන් බලාපොරොත්තුව කඩ වී ඇති බව ප්‍රකාශ කරන්නට යෙදුණා කියන කාරණාවත් මෙහිදී සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕන අපට පුළුවන්කමක් ලැබෙනවා ඊයේ දවසේදී විශේෂයෙන්ම පියතුමන් වහන්සේලා මේ ගැන සඳහන් කළා. ඒ තමයි මේ සඳහා දේශපාලන පක්ෂවල සහභාගීත්වයක් නොයසේනම් එහෙම ඇඟෑලුම්කමක් අවශ්‍ය වන්නේ නැත. මේ පිළිබඳව අපගේ විරෝධය පමණයි සිදු කරන්න කියලා අපට හැකියාවක් ලැබුණොත් අපිට පුළුවන් ඔබට ඒ බව සිහිපත් කරන්න. අපි ඉදිරියට යමු. අපි ඒ අතරතුර අපි ඔබට කියනවා විශේෂයෙන්ම උන්වහන්සේලා කියන කාරණාව මොකක්ද කියලා. දැන් ඒත් එක්කම අප සූදානම් වෙනවා දේශීය පුවත්පතේ තවත් පුවත් කිහිපයකට යන්නට. ඊට පෙර ඔබ දන්නවා දැන් විශේෂම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොක්ස් පහසුකම යටතේදී අද දවසේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ මිලියන 1.44ක් වූ එන්නත් මාත්‍රා
ප්‍රමාණයෙන් 2,64,000ක් වන පළමු කොටස ශ්‍රී ලංකාවට ලැබීමට අද දවසේ නියමිතව තිබුණා. ඒ ආදාළයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ලැබුණු බව ප්‍රධානය වුණා කියන කාරණාව අපි සිහිපත් කරනවා. මුලින්ම මේ ගැන ඔන්න පත්තරෙන් තමයි ඔබට ජනතාවට කියන්නේ රටේ සෞඛ්‍යයට රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා හිතසුව පිණිස වෙනවා. අපි සූදානම් මෙහි දර්ශන වෙත දැන් මේ මොහොතේදී යොමු වන්නට. COVID-19 පාලනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත් අද මෙලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේදී තමයි ලැබෙන්නේ. ඔබට මා සඳහන් කළා මාත්‍රා මිලියන 1.4ක ප්‍රමාණයෙන් මාත්‍රා 2,64,000ක ප්‍රමාණයක් මෙලෙස ලැබෙන්නේ. සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ රාජ්‍ය අමාත්‍යතුමිය ඒවා බහර ගන්න අවස්ථාව තමයි ඔබ දුටුවේ. විශේෂම එම එන්නත් හරහා වැඩි අවදානම් කලාපවල ජීවත් වන වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් ලබන සතියේ සිට ලබා දීමට කටයුතු කරන බව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඔබ දුටුවේ ඒ දර්ශන ඔන්න ශ්‍රී ලංකාවට මුලින්ම මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දෙන ඒ එන්නත් ප්‍රමාණය ලැබුණා. මීට පෙර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලබා ගන්නට යෙදුණු කොවිඩ් ඇස්ට්‍රාසෙනෙකා නැත්නම් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොවිෂීල්ඩ් එන්නතයි මීට පෙර ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණේ. දැන් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දෙන ඒ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන මුල්ම තොගය මෙලෙසින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. දැන් මේ අවස්ථාවේදී මේවා බහර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යතුමිය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එහි ළඟා වී තිබුණා. අප සූදානම් මේ අවස්ථාවේදී එතුමිය දැක් වූ අදහස් වෙත මේ මොහොතේදී අවධානය යොමු කරන්නට. කොවැක්ස් පහසුකම යටතේ පළවෙනි එන්නත් තොගය අද ලංකාවට ආවා. 2,64,000ක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් වැක්සින් ප්‍රමාණයක් අපිට ලැබුණා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී කොවැක්ස් පහසුකමට ස්තුතිවන්ත වෙනවා. සියලුම සම්බන්ධීකරණ කටයුතු සිද්ධ වුණේ යුනිසෙෆ් ආයතනය හරහා. මේ වෙලාවේ අපි රජයක් හැටියට කොවැක්ස් පහසුකමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ගැවි ආයතනයට විශේෂ මේ පහසුකම් සපයන්න හැටියට කටයුතු කරපු යුනිසෙෆ් ආයතනයට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. හඳුදා ඉඳලා මේ එන්නත් ටික වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා. කොවික්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 20%කට සමාන පිරිසකට කොවිඩ් එන්නත් නොමිලේ ලබා දීමට සැලසුම් කර තියෙනවා. එයින් පළමු කාණ්ඩය අද අපිට වෙත ළඟා වුණා. එන්නත් මාත්‍රා 2,64,000ක් ඉදිරි දවස් වලදී අපි අපේ රටේ ජනතාවට ලබා දීමට සැලසුම් කර තියෙනවා. ඒ අනුව අවුරුදු 60ට වැඩි ජනතාවට සහ විශේෂයෙන්ම අවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනුවෙන් මේ එන්නත් ලබා දීමට නියමිතයි කියන කාරණාව තමයි සඳහන් වුණේ. අමතක කරන්නට හොඳ නැහැ. දැන් ඒ ආකාරයෙන් විශේෂයෙන්ම මේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ප්‍රධානය වන අතරතුර හදිසි භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත සඳහා ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා සෞඛ්‍යාංශ විසින් අවසර ලබා දෙනවා. ඒ අනුව කෙරෙන යෙදෙන සාකච්ඡා හරහා ඒවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි කියන කාරණාවත් අපි සිහිපත් කරනවා. නැවතත් යන්නේ පත්තරයේ තොරතුරු ගැන කියන්නට. ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව මේ දවස්වල මුළු ලොවක් බලන් ඉන්නවා රටක් පමණක් නෙවෙයි. හැබැයි එහිදී ශ්‍රී ලංකාව වඩාත් අවධානයෙන් ඒ වෙත අවධානය යොමු කර තිබෙන මොහොතක දේශීය වාර්තා කරනවා මෙන්න මෙහෙම පුවතක්. ජිනීවා යෝජනා දෙකකට සටනක් දේශපාලන වාර්තාකරු දේශයට මේ ලියනවා. ඒකෙන් කියනවා ජිනීවා මානව හිමිකම් කොමිසමට බටහිර රටවල් 7ක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවේ ප්‍රධාන කරුණු දෙකකට රජය දැඩි විරෝධය පළ කර තිබේ. එම යෝජනාවේ අංක 6 සහ 7 ලෙස මෙම නිර්දේශ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් බැවින් මෙරට ගැන ජාත්‍යන්තර අධිකරණ විමර්ශනයක් පැවැත්විය යුතුය යන්න ඉන් පළමු යෝජනාවය මානව හිමිකම් කොමසාරිස්වරියගේ හැකියාව බලගැන්වීමට මෙම අධිකරණය උපයෝගී කරගන්නා බවද සඳහන් කියලා සඳහන් වෙනවා. මේ කාරණාව දැන් මේ මෙසේ වද්දී විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. දැන් ඔවුන් ඉදිරිපත් කළ විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරිය මිෂෙල් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව සංශෝධනයකට ලක් කරනවා. ඒ සංශෝධිත වාර්තාව පිළිබඳව ඊ දවසේදී ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ සඳහන් කරලා තිබෙනවා. එසේ වද්දී ඉන්දියාවේ ස්ථාවරය කුමක්ද? අද දවසේ live at 12 ප්‍රවෘත්ති විකාශය හරහා
ඉන්දියාවටත් යම් ප්‍රශ්නකාරී ගැටලුකාරී තැනක් නැත්නම් උත්සාහයක් මේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි ඔබට live at 12 ප්‍රකාශය හරහා ප්‍රවෘත්ති විකාශය හරහා කියන්න බලාපොරොත්තු වෙනවා. ඔය අතර ඉන්දියාව ගැන කතා කරද්දී ඉන්දියාව පිළිබඳව දේශීය වාර්තා කරනවා. ඉන්දියාව මග හරි රාජතාන්ත්‍රික වාර්තාකරු මේ දේශයට ලියනවා. මෙන්න ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව තමයි මේ මොහොතේදී ශ්‍රී ලංකාව වගේම කලාපීය රටවල් බලන් ඉන්නේ. ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඡන්දය විමසීමේදී අසල්වැසි ඉන්දියාව මෙවර මධ්‍යස්ථව සිටිනු ඇතැයි රාජතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි කියලයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ඒ පිළිබඳව සඳහන් කරද්දී ලබන 10 වෙනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙම ඡන්ද විමසීම සිදු කරනු ඇතැයි වාර්තා වෙයි කියලයි තමයි සඳහන් වන්නේ. මොකද ඉන්දියාවේ මතය කුමක්ද කියලා පිරික්සන්නේ මේ මොහොතකටත් චීනය, රුසියාව, උතුරු කොරියාව ආදී කලාපීය රටවල් ශ්‍රී ලංකාවට තමන්ගේ සහයෝගය පළ කර තිබෙන මොහොතක අසල්විසි මිත්‍රයා, භූගෝලීය මිත්‍රයා මොකද නිහඬව ඉන්නේ කියන ප්‍රශ්නය වෙයි. ඒ ගැන අපි ඔබට නැවතත් මතක් කරලා දෙනවා. live at 12 හරහා මෙහි අලුත්ම තත්ත්වයේ ඉන්දියාවට මතුවී ඇති තත්ත්වය පිළිබඳව සඳහන් කරන්න අපි සූදානම් වෙනවා. ඔය අතර තවත් දේශීය පුවතක තමයි යන්නේ. දැන් දේශපාලන කාරණාවකට මෙන්න අමුතු කතාවක්. පොහොට්ටුවෙන් අමුතු තීන්දුවක් දේශපාලන වාර්තාකරු මේ වාර්තා කරනවා. ඒ අනුව විශේෂයෙන්ම කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුව වෙත කරුණු දැක්වීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්ටුව ප්‍රතික්ෂේප කර තිබේ. පසුගියදා ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමු වූ පොහොට්ටුවේ ප්‍රධානීන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් එවැගේම බැසිල් රාජපක්ෂ මහත්මයා ඇතුළු පිරිස මේ පිළිබඳව ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත සිය තීන්දුව ලෙසින් ලබා දුන්නායි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. දේශීය එයයි ලියන්නේ පොහොට්ටුවෙන් අමුතු තීන්දුවක් කියලා. ඩීන් මේ දවස් ටිකේ කියන්නේ දැන් අවුරුද්දක් තිස්සේ අපිට දකින්න ලැබිච්ච අලුත්ම සංකල්පයක් තමයි work from home කියන එක. ඒ සංකල්පය තව කොච්චර කාලයකට කල්පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියලා පළවෙනි කතාව අපි බලමු අද Sunday Times පත්තරෙන්. Work from home facility ends. Public sector employees must report to office from tomorrow, writes R. Rubathisan. Ending the year-long work-from-home arrangement for public servants during COVID-19 pandemic, all state sector employees have been instructed to report to work in their offices from tomorrow. Public Administration Ministry J.J. Ratnasiri told the Sunday Times it will be mandatory for state sector employees to report to work from tomorrow onwards, and it will be the responsibility of the heads of departments to ensure a safe environment for the public and the staff. The Public Administration Ministry issued a circular that employees staying away from work would have to apply for leave hereafter. ඒ කියන්නේ දැන් විශේෂයෙන් රාජ්‍ය කන්තෝරවල ඒගොල්ලන්ට දැන් ගෙදර සිට වැඩ කරන ඒ සංකල්පය දැන් ඉවරයි. හෙට ඉඳන් සෑම දිනම වැඩට එන්න ඕනේ. එන්නේ නැත්නම් ඒ කියන්නේ ඒගොල්ලන් ඒ දවසට මේ ලීව් නිවාඩු දාන්න ඕනේ. නැත්නම් ඒක සමහර විට පඩියෙන් කැපෙන්නත් පුළුවන් වෙයි. ඒක නිසා ඒ සංකල්පය දැන් හෙට ඉඳන් ඉවරයි අයිත් වැඩට. අපි බලමු තවත් කතාවක් තියෙනවා. Serum unable to send 1 million doses of vaccines to Sri Lanka. Indian drug maker saying new commitments and fire at the plant caused delays. Written by Kumuduni Hettiarachchi. Sri Lanka will not be getting the expected balance of 1 million doses of the Covishield vaccine from India's Serum Institute in mid-March and April, the Sunday Times learns. In a surprise letter dated 3rd March to the State Pharmaceuticals Corporation, the Serum Institute has informed that vaccine manufacturing plans have met an obstacle which affects its ability to supply you in the near future. The letter was seen by the Sunday Times, and Sri Lanka has paid around $525 for a dose for 1.5 million doses, of which 500,000 doses were received in the last week of February for community vaccination program. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ දැන් ඉන්දියාවේ සිරම් ඉන්ස්ටිටියුට් එකට අපි මිලියනයක විතර ඕඩර් එකක් දීලා තියෙනවා කොවිෂීල්ඩ් වැක්සින් එක මිලදී ගන්න. ඒ වුණාට ඒ එන්නත ටික එන්න තිබ්බේ මාර්තු අප්‍රේල් මාස දෙක අතර. එහෙත් ඒගොල්ලන්ගේ මේ ෆැසිලිටි එකේ ප්ලාන්ට් එකේ පොඩි ගින්නක් ඇති වෙලා තියෙනවා. ඒ ගින්නත් සමගම ඒගොල්ලන්ට මේ ඒ එන්නත ටික නිෂ්පාදනය කරන්න දැන් තවත් කල් යනවා. එතකොට ඒගොල්ලන් කියනවා මේ අප්‍රේල්
කියන්නේ මාර්තු අප්‍රේල් වෙද්දී ඒ මිලියන එන්නත මිලියනය දෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා. සමහර විට කවද්ද දෙන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැරි වෙයි කියලා. එහෙම වුණොත් එහෙම ඒ ගෙවපු සල්ලි ටික අයි දෙන්නත් ඒගොල්ලෝ සූදානම්. එතකොට මොකද වෙන්නේ? සල්ලි හම්බ වෙයි උනාට එන්නත ලංකාවට එන්නේ නැති වුණාම මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නේ. වලක් කැපුවොත් ගෙම්බෙක්. හැබැයි රුසියාවෙන් අර ස්පුට්නික් එන්නත ලබා ගන්නට කියලා කටයුත්තක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ වෙනුවට ඒ ලබා ගන්න පුළුවන් වුණොත් යම් කිසි හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. දැන් පළවෙනි ඩෝසේජ් එක ඔව් ඒක හරි. ලබා ගන්නේ කොවිෂීල්ඩ් එන්නත දීලා නම් දෙවෙනි එක ස්පුට්නික් 5 එක දෙන්න දෙන්න බෑ. බෑ. ඒක නිසා එතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. අනික අපි දැක්ක සීරම් ආයතනයේ ගින්න මම හිතන්නේ ලෝක මාධ්‍ය හැම එකක්ම වාර්තා කරලා තිබුණා. ලොකු ගින්නක් ඒක. සාමාන්‍ය ගින්නකුත් නොවේ. ඔව්. ඉතින් අපි බලමු ඒක මොන විදියට අනිත් පැත්තට එයිද දන්නේ නැහැ. අපි ඊළඟට බලමු තව කතාවක් තියෙනවා Sunday Times එකේ. UDA takes over more land in Colombo from the CMC. The government this week vested with the Urban Development Authority an extent of 120 purchase on Norris Canal Road to build a multi-storied car park. The order was made by Prime Minister Mahinda Rajapaksa in his capacity as the Urban Development Minister. UDA එක ඒ කියන්නේ UDA එක කියන්නේ නගර සංවර්ධන අධිකාරිය කොළඹ මහනගර සභාවෙන් purchase 120ක ඉඩම් ප්‍රමාණයක් අරගෙන තියෙනවා නොරිස් කැනල් පාර තියෙන කොළඹ එතනින් අරගෙන තියෙනවා මේ මල්ටි ස්ටෝරි කාර් පාර්ක් එකක් හදන්න. සාමාන්‍ය ඒ පැතිවල වාහන නවත්තන එක බොහොම අමාරු දෙයක් කොහොමද? ඒකත් එක්කම මේක මං හිතන්නේ හොඳ වැඩක් වෙන්නත් පුළුවන්. ඔව් ඉතාලම හොඳ වැඩක් වෙන්න පුළුවන්. තදබදය අඩු කරන්නත් එක්ක. අනිවාර්යෙන්. ඒකට මේ අනේ දීලා තියෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ තුමා. අනික දියුණුවන රටවල ඔය වගේ දේවල් තියෙන්නට ඕන. අනිවාර්යෙන්. තවත් කතාවක් අපි බලමු Sunday Times එකේ no weapons for planters but NSC will take up their security concerns. මේ කතාව ආපු වෙලාවේ අපි පොඩ්ඩක් බය වුණා දැන් ගොවීන්ට මේ weapons දුන්නාම මොකද්ද වෙන්න යන්නේ කියලා. The government will not issue more weapons or provide weapon trainings to the plantation sector management but instead will take up their security concerns at a National Security Council meeting on Tuesday, a minister said. ඒකෙන් කියවෙන්නේ වැවිලි හෝ වතු කර්මාන්තවලට මේ වෙපන්ස් ආයුධ ගිනිඅවි හෝ ගිනිඅවි පුහුණු කිරීම ලබා දෙන්න කියන්නේ ඒගොල්ලෝ තත් කරා ඒ වුණාට ඒක දැන් අයිත් නවත්තලා තියෙනවා ඒගොල්ලන්ගේ ඒ ගිනිඅවි දෙන්නේ නැතුව ඒගොල්ලන්ට තියෙනවා නම් එහෙම security concerns මොනවද කියලා ඒවා බලලා ඒ අනුව මේ ඒවට මේ පිළිමක් දෙන්නයි ඒක හොඳයි මම නැති වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ගිනිඅවි දෙන්න තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අපේ ලංකාවේ. ඔව් ඒක තමයි. අපි ඊළඟට බලමු සිලෝන් ටුඩේ පත්තරේ මොනවද තියෙන්නේ කියලා. සිලෝන් ටුඩේ පත්තරේ කියවෙනවා use of Easter Sunday Presidential Commission of Inquiry findings AG has the power to decide. This story is by Buddhika Samarveera. Let's read into it. The Presidential Commission of Inquiry into the 2019 Easter Sunday terror attacks is only a supplement to the ongoing investigation into the power to decide whether, or rather the Attorney General has the power to decide whether or not to use its findings in investigations, said Minister of Public Security, Rear Admiral retired Dr. Sarath Veerasekara. Making Penwanne දැන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට ජනාධිපති කොමිසමෙන් වාර්තාවක් එළියට ආවා. ඒ වාර්තාව අනුව කාටද කොහොමද මේ දනුවම් දෙන්න ඕනේ කියන එකට අයිතිය තියෙන්නේ නීතිපතිතුමාට විතරයි කියලයි මේ මිනිස්ටර් සරත් වීරසේකර කියලා තියෙනවා කියලයි ඒකෙන් කියවෙන්නේ. ඒත් එක්කම අපි බලමු තවත් කතාවක් තියෙනවා Dilanth Jayamanan ලියලා තිනවා COVID-19 burials begin at Oddamawadi. The process of burying COVID-19 deceased commenced on Friday the 5th with the burial of the remains of 9 persons who succumbed to the fast spreading viral infection. The Oddamawadi in Batiklo. 2 were buried in the morning, followed by 7 others in the evening. COVID-19 රෝගයෙන් මියගිය මුස්ලිම් වරුන්ගේ දේහය
භූමිය දානය කරන්න මේ මඩ කලපුවේ පටන් ගත්තා මේ මාර්තු මාස 5 වෙනිදා ඒ කියන්නේ ගිය සිකුරාදා. ඒකෙන් 9ක්ම මృతදේහයන් 9ක්ම එදාම භූමිය දානය කරා කියලා තමයි ඒ කතාවෙන් කියවෙන්නේ. අපි ඒත් එක්කම ඉක්මනින්ම වෙලාවත් බලන්නට ඕන. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. අපි ඒත් එක්කම බලමු තවත් කතාවක් සිලෝන් ටුඩේ පත්තරේ මේක ගැන චන්දන දැන් කතා කරා මම හිතන්නේ සිංහල පත්තරයක තිබ්බා in protest against delayed justice for 21 victims Catholics to wear black at mass today. ඒ කියන්නේ අද මේ පල්ලියේ කළු ඉරිදාවක් කළු අඳින්න කියලා තියෙනවා. ඒ කියන්නේ කතෝලික ජනතාවට අද පල්ලි යනකොට ඒක ඇවිල්ලා ඒ කළු අඳින්නේ මේ පාස්කු ඉරිදා දිනේදී මේ වික්ටිම්ස්ලට ප්‍රහාරයට ලක් වූ අයට වින්දිතයන්ට තාමත් යුක්තියක් ලබා දීලා නැහැ කියන එකට තමයි. ඒ කතාව ලියන්නේ බුද්ධික සමරවීර Catholics are to wear black when attending religious services in churches today, the 7th of March, in support of the Black Sunday protest declared by the Archdiocese of Colombo, demanding justice for the victims of the 21st of April 2019 Easter Sunday bombings. The bishops representing the Archdiocese of Colombo has said that the Black Sunday was only the beginning of a program to call on the government and other authorities to bring speedy justice to the victims of the bombings. ඒකත් එක්කම අපි තවත් කතාවක් තියෙනවා මෙතන UNHCR resolution against Sri Lanka, 2 envoys on a vote hunt in Colombo. The two heads of missions in Colombo representing 2 countries in the core group sponsoring a resolution against Sri Lanka at the United Nations Human Rights Council in Geneva have met a couple of other heads of missions recently, allegedly to urge them to vote against Sri Lanka at the 46th session of the UNHCR. මේකෙන් කියවන්නේ අපි කතා කරා කලින් චන්දනත් කිව්වා ජිනීවා වල මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව මේකත් දාලා තියෙනවා රෙසලූෂන් එක. ඔව් යෝජනාවක් දාලා තියෙනවා. දැන් ඒ යෝජනාවට මේ සහාය ගන්න ලංකාවේ තියෙන තානාපති කාර්යාල දෙකක ලොක්කො දෙන්නෙක් අනිත් කාර්යාලවලට ගිහිල්ලා සහාය ඉල්ලලා තියෙනවා ලංකාවට එරෙහිව ඡන්ද දාන්න කියලා. ඔව්. එහෙම කතන්දරක් තියෙන්නේ. ඔයාලට මේ අපි ඩීන් කියන්න ඕන දැන් විශේෂයෙන්ම ඉංග්‍රීසි පුවත්පත් බලන සහ අහන උදවියටත් මේ ඉන්දියාවට යම් ගැටලුකාරී තත්ත්වයක් වෙලා තිබෙනවා. මිෂෙල් බැචලේ මහ කොමසාරිස්තුමිය ඒ නෝනා දාලා තියෙන යෝජනාවක් ඒ තමයි ඉන්දු කාශ්මීර ප්‍රශ්නය. එතකොට පසුගිය දවසක ඉන්දියේ ජනරජ දවසේදී ගොවීන් දසදහසක් ආවා නවදිල්ලියට ඔවුන්ට ප්‍රහාර දීම මේවා දැන් ඔවුන්ට ප්‍රශ්න වෙලා තිබෙන්නේ. අපි ගැන කියමු. අපි සූදානම් තවත් සිංහල පුවත්පත් කීපයක තොරතුරු කියන්නට දේශීය පුවත්පතේ තවත් තොරතුරක් හොයාගත්තා. මම කියමින් හිටියේ මේ දේශපාලන කාරණා හින්දා ඒකට යන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොහොමද මේ දවස්වල? ඔව් එහි වැඩ කටයුතු වෙනවා. හැබැයි අතර පොඩි විරෝධයක් ඇවිල්ලා තිනවා. කාටද? මහලේකම්තුමාට දේශය කියන්නේ. දයාසිරි අස්කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් කියති ගයන් ගාල්ලගේ මේ වර්තාව ගෙනෙනවා. මොකද මේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂීය ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පක්ෂීය ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ පක්ෂයට විරුද්ධව කටයුතු කළ අයට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමත් පක්ෂයේ සමාජිකයන්ට එරෙහිව දැඩි තීන්දුව ගැනීමත් සහ රජයේ විවේචනය කිරීමත් නිසා ඔහුව පක්ෂයෙන් ඉවත් කරන ලෙසට දන්වා ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ කියලා දේශය කියන්නේ. ඔය අතර බොදු බල සේනා සංවිධානයේ ගලගුරාතේ ඥානසාර හිමියන් පිළිබඳව පසුගිය දවස්වල කතා වුණා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ඒ ජනාධිපති කොමිසම් වාර්තාවෙත් කියවලා තිබුණා මේ බොදු බල සේනාවත් තහනම් කළ යුතුයි කියලා. දැන් ඔය කාරණාව එහෙම වෙද්දී ඇතැම් පාර්ශ්ව කිව්වා ඒක අවශ්‍ය දෙයක් නොවේ. මේ ප්‍රහාරයට වකිවියුත්තනු තමයි හොයාගෙන යන්නට ඕන කියලා. ඔය අතර උන්වහන්සේගේ ප්‍රකාශයක් තිබෙනවා. උන්වහන්සේ ඉල්ලීමක් කරනවා. උන්වහන්සේ අපේ ජන බල පක්ෂයෙන් ඉදිරිපත් වුණා මෙවර මැතිවරණය සඳහා. නමුත්
උන්වහන්සේට තේරී පත්වන්නට බැරි වුණා. අතුරුලී රතන හිමියන් පාර්ලිමේන්තුවට පැමිණියා. ඔන්න උන්වහන්සේගේ ඉල්ලීම මාස 6කට මන්ත්‍රීකම ලැබුණොත් වැඩ පෙන්වනවා. ඥානසාර හාමුදුරුවෝ කිව්ව කාරණාව ගයන්ගාල්ලගේ දේශයට ලියනවා. මෙන්න පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ පරිත්‍යාගශීලියෙකු මාස 6කට මන්ත්‍රී ධුරයක් තමන්ට ලබා දෙන්නේ නම් කවුරුන් හෝ රතන හාමුදුරුවන්ටත් ඉතින් ඕනේ නම් ඒ ඉල්ලීම කරන්න තිබුණා. මොකද රතන හාමුදුරුවෝ සහ ඥානසාර හාමුදුරුවෝ එකම පක්ෂයෙන් තමයි ඉදිරිපත් උනේ. කවුරුන් හෝ අපි කියමුකෝ කවුරුන් හෝ මාස 6කට මන්ත්‍රී ධුරයක් තමන්ට ලබා දෙන්නේ නම් ඉස්ලාම් අන්තවාදයේ කුමක්ද යන්න මැති ඇමතිවරුන් 225ටම තමන් කියා දෙන බව බොදුබල සේනා සංවිධානයේ නායක ගලගරුවත්තේ ඥානසාර හිමියෝ දේශයට ප්‍රකාශ කළා කියන කාරණාව තමයි එසේ සඳහන් කරන්නේ. දැන් එවන් වූ දේශපාලන කාරණා අතර එක්සත් ජාතික පක්ෂය කොහෙද තියෙන්නේ? මොකද කරන්නේ? මෙන්න කතාව. මව්බිමට යනවා මව්බිම කියනවා මෙහෙම. එජාපය තරුණයන් පසුපස යයි. උපතිස්ස පෙරේරා මේ වාර්තාව ගෙනෙනවා. මොකද මේ තරුණයන් පසුපස එජාපය යන්නේ? අපි ඒ ගැන හොයමු. ඒකට හේතුව මේ දවස්වල පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයට දීපව්‍යාප්තව ආසන සංවිධායකයන් තෝරා ගැනීම සඳහා එජාප මහලේකම්වරයා විසින් අයදුම්පත් කැඳවා ඇතැයි සිරිකොත එජාප මූලස්ථානයේ සඳහන් කරනවා. එකතැන පල්වෙන දේශපාලන න්‍යායෙන් බැහැරව තම පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන්ගෙන් බැහැරව රටත් ජනතාවත් මුල් තැනෙහිලා කටයුතු කරන උගත් බුද්ධිමත් තරුණ පිරිසක් එජාප සංවිධායක වශයෙන් පත්කර ගැනීමට ඔවුන් උත්සුක වෙනවා. ඒ නිසා තමයි ඔන්න තරුණයන් එජාපය පසුපස යන්නේ කියලා තමයි මෙහිදී සඳහන් වන්නේ. ඒ සමගින්ම මව්බිමට යනවා. මව්බිමේ තොරතුරක් තමයි මම ඔබට කිව්වේ. මේ වාර්තා කරන පුවත අද මව්බිම ප්‍රධාන පුවත. මේ වසර ගණනාවකට පෙර සැලසුම් කරපු සැලසුමක තොරතුරක් හෙළි වී තිබෙනවා. එය බරපතල වර්ගයේ සැලසුමක් සහ තොරතුරක් බවට පත් වෙනවා. මෙන්න ඒ හෙළිදරව්ව මව්බිම මෙහෙම කරනවා. ඒ නිසා ඒ ඇතිසැටියෙන් මා සඳහන් කරනම් මව්බිම ප්‍රධාන පුවත. අරලියගහ මැදුර ඇතුළේදීම ඝාතන සැලසුමකින් මහින්ද ගෝඨහා නූලෙන් බේරුණු හැටි WK ප්‍රසාද් මංජු අද වාර්තා කරනවා මව්බිම පුවත්පතට. මේ දකින්නේ ඔබ ඡායාරූප වාර්තාද සමගින් මව්බිම ප්‍රධාන පුවත වාර්තා කරන ආකාරය ඒ ටිකක් විස්තර සහිතව කියන්න අවශ්‍ය වෙනවා. මීට වසර 15කට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් අරලියගහ මන්දිරය තුලදී කොටි සංවිධානය විසින් බෝම්බ පුපුරවා හැරීමේ සැලසුමක් ක්‍රියාත්මක වූ බවත් ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානය වහා ක්‍රියාත්මක වී ඒ ගැන තොරතුරු කල්තියා දැනුම් දුන් නිසා එම විනාශය වළක්වා ගැනීමට හැකි වූ බවත් මව්බිමට අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳ විශේෂ ප්‍රකාශ කරමින් දකුණු පළාතේ ව්‍යාපාරිකයෙකු තමයි සඳහන් කළ තිබෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානය විසින් දැනුම් දුන් මේ අනතුරු ඇඟවීම් තමා කඩිනමින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට යොමු කළා කියලා. ඒ අනුව තමයි මෙන්න මේ සිදුවීම වළක්වා ගැනීමට හැකි වෙලා තිබෙන ඉතාමත්ම විරල අවස්ථාවක්. 2006 වසරේ දෙසැම්බර් 1 වෙනිදා තමයි පිත්තල හන්දියේ බෝම්බ පිපිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉලක්ක කරගනිමින් කොටි සංවිධානයේ සඳහන් පුපුරවා හැරී ඔබට මතක ඇති. ඊට දිනකොට හෝ දින දෙකකට පෙර මධ්‍යම රාත්‍රී 12ට පමණ ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානයේ නියෝජිතයෙකු තමයි දුරකථනයෙන් කතා කරලා මේ දකුණු පළාතේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්මයාට කියලා තියෙන්නේ මෙන්න මෙහෙම සිදුවීමක් තිබෙනවා කියලා. ඒ අනුව එතුමා වහා ක්‍රියාත්මක වී මේ පිළිබඳව එවකට ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව මේ සැලසුම ව්‍යර්ථ වෙලා තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර මව්බිමේ තිබෙනවා. හරි අපිත් ඒකත් එක්කම සන්ඩේ අයිලන්ඩ් පත්තරය අද මොනවද තියෙන කියලා බලමු. මේ දවස් එකේ ගොඩක්ම කතා වෙන වැඩක් තමයි කතාවක් තමයි අර මේ ගෙල කපලා දාලා මේ කාන්තාවක් ඝාතනය කරපු කතාව. ඒකේ ඔළුවට මොකද්ද උනේ ඒ ගෑනු ළමයාගේ? ඒක තමයි දැන් පොලිසියෙන් හොයන්නේ. ඒක ගැන කතාවක් තියෙනවා අද සන්ඩේ අයිලන්ඩ් එකේ. අපි බලමු ඒක ගැන දියන්නේ නෝමන් පලිය වඩන police drain irrigation well in search of woman's head. Police sleuths probing the brutal killings of a woman whose decapitated body was found inside a travelling bag at Dam Street in Peta on Monday have begun draining an irrigation well at Badalkumbura on suspicion that the police officer may have dumped the victim's head there to prevent it from being traced, a senior police official had said. Badalkumbura ප්‍රදේශයේ මේ වාරි මාර්ග ලිදක් මේ දවස් ටිකේ පොලිසියෙන් වතුර අදිනවලු මේ ඒ
හොයන්න ගෙල හොයාගන්න ගෙල ඒ සමහර විට ඒ ලිඳ ඇතුළට දාන්න ඇති කියලා ඒගොල්ලෝ හිතනවා. සැක කරනවා. සැක කරනවා. ඉතින් ඒක ගැන තාම කිසිම මේකක් හම්බ වෙලා නැහැ. ඒ ගෙල හොයාගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක. ඒත් එක්කම අපි දැන් කතා වුණා දෙතුන් පාරක් මම හිතන්නේ චන්දන් පත්තරවල තිබ්බා පාස්කු ඉරිදා ප්‍රහාර ගැන. පාස්කු ඉරිදා ප්‍රහාරවල කවුද මුලකාරයා? කවුද ඒවට සල්ලි වියදම් කරේ? ඒ ඔක්කොම දන්නවලු කවුද? හරින්. එහෙම කතාවක් තියෙනවා Sunday Island එකේ. Harin says he will reveal mastermind behind Easter Sunday carnage during parliamentary debate, writes Saman Indrajit. The SJB parliamentarian Harin Fernando says that he will reveal the names of those who masterminded and funded the Zahran Hashim's outfit that carried out the terror attacks during the parliamentary debate on the Presidential Commission of Inquiry report on the Easter Sunday carnage scheduled for Wednesday. Everybody knows those responsible for their failure to take action to prevent the terror attacks. What is missing in the report is who actually masterminded and orchestrated the carnage. We will know who really is responsible, and I'm going to reveal the names, he said in an interview with the Sunday Island. Harin Pranandu මැතිතුමා කියලා තියෙනවා එයා දන්නවා කියලා ඒ පාස්කු ඉරිදා ප්‍රහාරවලට කවුද මහා මුලකාරයා. ඒ කියන්නේ ඒ මුළු මේ ප්‍රහාරයෙන් ප්ලෑන් කරේ කවුද? ඒවට වියදම් කරේ කවුද කියලා එතුමා දන්නවා කියලා ඉස්සරහට හැබැයි කවුද කියලා නම් කරනවා කියලා කියන්නේ. ඉතින් ඉස්සරහට ඕනේ නැකො දැන් පුළුවන්. ඇයි දැන් පුළුවන්? දැන් එයා පල්ලියට ගියෙත් නැහැ නේද? මේ දැනගෙන දැන් ඇයි මන් දන්නේ ඇයි තමුණාට දෙන්නේ කියලා අපිට දැනගන්න ලැබෙයි ඉස්සරහට හැබැයි. ඔව් ඒක තමයි. ගොඩක් දෙනෙක් සමහරට මේ දැන් මේ ගැන කිව්ව නිසා හයි අදින්. ඔව්. ඇයි කියන්නේ නැත්තේ? ඇයි කියන්නේ නැත්තේ කියලා. ඒකත් එක්කම අගමැතිතුමාගේ තවත් ලස්සන කතාවක් තියෙනවා. Those who fear exposure making a din over Easter Sunday carnage, a Presidential Commission of Inquiry report. Prime Minister Mahinda Rajapaksa said that some of those who fear that they will be held accountable under the law for the Easter Sunday attacks are now making a big noise over the report of the Presidential Commission of Inquiry into the carnage. They know that they will be exposed, and that's why they're making a din in the belief that they could escape being taken to task under the law, the Premier told the Sunday Island. Meanwhile, Malcolm Cardinal Ranjith has declared March 7th as Black Sunday to demand justice to the victims of the attacks by bringing before the law those responsible for the carnage. අගමැතිතුමා කියනවා හෙට අනිද්දම මේ පාස්කු ප්‍රහාරයට ඒ කියන්නේ වගකිව යුතුයන් මේට නීතියානුකූලව දනුවම් ලැබෙයි නිසා ඒ කට්ටිය දැන් පාර්ලිමේන්තුවේදී බොරුවට සද්ද කරනවලු නිකන් වෙන කතා දාලා. ඉතින් අපිට ඒකත් ඉස්සරහටම බලා ගන්න පුළුවන් වෙයි කාටද දනුවම් ලැබෙන්නේ කවුද මේවට වග කිය යුත්තේ කියලා අපි බලමු හෙට අනිද්දාට. ඒකත් එක්කම තව කතාවක් තියෙනවා මේ දවස් ටිකේ ගෑස්යෙන් පාවිච්චි කරනවා නේද ගෙදර? ඔව් ගෑස් වැඩි වුණොත් එහෙම අමාරු වේද? සාමාන්‍ය අමාරු වෙයි නේද? අපිට ගෑස් පෙන්වන්න හදනවා නේද? Litro seeks LPG price increase amidst a spike in global pricing කියලා කතාවක් තියෙනවා. මේක ලියන්නේ සුරේෂ් පෙරේරා. An increase in the price of liquid petroleum gas is now on the cards to offset a staggering loss of 1.5 billion rupees per month incurred by Litro Gas Lanka in the backdrop of a spike in global pricing, which a senior industry official described as a crippling blow. We have to incur a loss of 700 rupees on every domestic LPG cylinder sold in the domestic market, says Janaka Pathirana, the company's director of sales and marketing. Making කියවෙන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම දැනට මාසෙකට බිලියන රුපියල් බිලියන 1.5ක ලොස් එකක් ඒ කියන්නේ අලාභයක් දරනවා. ඒ දරන්නේ ලෝක ගෑස් මිල ඉහළ ගිහින් තියෙන නිසා තමයි. ඒකෙන් ගෑස් සිලින්ඩරයකින් සාමාන්‍යයෙන් රුපියල් 700ක විතර අලාභයක් තමයි ඒගොල්ලන්ට දැනෙන්නේ. දැන් ඒගොල්ලෝ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඒ ගෑස් සිලින්ඩරයක ගාන වැඩි කරන්න කියලා. ඒ වුණාට ඒක රුපියල් 700කින් වැඩි වෙයිද ඊට වැඩි ගානකින් වැඩි වෙයිද අඩු ගානකින් වැඩි වෙයිද කියලා තාම අපි දන්නේ නැහැ. ඒක ආණ්ඩුව ගන්න තීරණයක් අනුව තමයි.
අපි තවත් ඊළඟට කියමු. එකක් බලමු Sunday Observer එකේ මොනවද තියෙන්නේ කියලා. Expert committee report this month draft on new constitution. It's written by Manjula Fernando. The expert committee led by President's Counsel Ramesh De Silva appointed to prepare a draft of the new constitution is expected to present its initial report this month. Justice Minister Ali Sabri, in a recent interview with the Sunday Observer, said that the committee had been meeting party leaders and religious leaders regularly and their interim report is expected in March. Core Cabinet spokesperson Mr. Udaya Gammampila told the Sunday Observer yesterday that the expert committee conducted or rather concluded collecting submissions by almost all party leaders represented in Parliament, including the ITAK, by the end of last month. President Gotabaya Rajapaksa appointed a committee comprising 9 experts, including several President's Councils under the leadership of Ramesh De Silva PC, to draft a new constitution in October of last year. මේකෙන් කියවෙන්නේ expert committee එකක්. ඒ කියන්නේ විශේෂඥ වරුන්ගේ කමිටුවක් පිටුවලා තියෙනවා. ඉතින් ඉක්මනින්ම අපි වෙලා බලමුද? හරි. චන්දන වෙලා බලන්න හදිසි ගමනක් නැහැ නේද? නෑ ප්‍රශ්න නෑ. නමුත් අර වෙලාව ඉතින් 7 නම් 7 කියන්න ඕනනේ. ඒක තමයි. අපි මම කී හිටියේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳව පත්වලා තියෙන විශේෂඥ කමිටුව. ඔව් ඒ කමිටුව ගැන තමයි ඒ කතාවෙන් කියුනේ. ඒ කතාවෙන් තවත් කියවෙන්නේ මේ ඉස්සරහට යන්න ඒ කියන්නේ ආණ්ඩුව දැන් හදන අලුත් ව්‍යවස්ථාවෙන් අපිට පුළුවන් වෙයි හැම ආගමකම පොදු මේ මොකද ඒ වචන විවිධත්වයක් පිහිටවකට ඉස්සරහට යන්න පුළුවන් විදිහේ ව්‍යවස්ථාවයක් තමයි නිර්මාණය කරන්නේ. ඒ සම්බන්ධයෙන් සෑම ආගමික නායකත්වයක් සහ මේ පොලිටිකල් පාටි එකක කට්ටියකින් අදහස් අරගෙන තමයි ඒ අලුත් ව්‍යවස්ථාවය නිර්මාණය කරන්නේ. බුද්ධ ආගමයට අවශ්‍ය නිසි මුල් තැන දීගලා අනිත් ආගම් වලටත් ඒ වගේ අවශ්‍යතාව ඒ විදිහට තමයි ඒක හදන්න කියලා තමයි කියවෙන්නේ. ඒතකමට ඉඳන් අපි සාමාන්‍යයෙන් මාධ්‍යත් එක්ක ඉන්න නිසා අපි නිකන් කිව්වට කමක් නැහැ. අපි ව්‍යවස්ථා සම්පාදක කමිටුව නෙමෙයිනේ. ඔව්. හැබැයි මොන ව්‍යවස්ථාව හැදුවත් ඒ රටේ ඉන්න හැම පුද්ගලයාම මේක අපේ රට කියලා හිතන්න ඕන නේද? අනිවාර්යයෙන්. මම ජීවත් වෙන්නේ පාකිස්තානේ, ඇෆ්ගනිස්තානේ, තමිල්නාඩුවේ කියලා හිතුවොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනිවාර්යයෙන්. ඒ අය කියන දේවල් අහලා මෙහෙ අපි කලබල වෙලා බෑනේ. අනිවාර්යයෙන්. අපි කලබල වෙන්න ඕන අපේ රටට, ඔව්, ලංකාවට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා නම්. අනිවාර්යයෙන්. හැබැයි ගොඩක් දුරට ප්‍රශ්නේ වෙන්නේ වෙන කොහෙට හරි ප්‍රශ්නයක් වෙන්න තමයි මෙහෙට රිදෙන්නේ. අන්න ඒ මනස නැති කරගන්න ඕන ඔක්කොටම. ඒක ඇත්ත ඒක ඇත්ත. මම හිතනවා මේ අලුත් ව්‍යවස්ථාවත් එක්ක ඒ මනස වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. අපි බලමු තවත් කතාවක් Sunday Observer එකේ the Public Utilities Commission of Sri Lanka to decide on power purchases. The Public Utilities Commission of Sri Lanka, or the PUCSL, will decide on a supplementary power purchase to meet the demand during the dry season, a senior official said. This is actually written by Anya Vipulasena. She goes on to write, the decision on this will be taken at a board meeting on Tuesday by the chairman of the PUCSL, Janaka Ratnayaka. He said that they will discuss the purchase of that supplementary power, the cost and the necessity, among other related issues, at the meeting. We are heading for the dry season that is expected to prolong for 2 more months. ඒ කියන්නේ Public Utilities Commission එක පොදු උපයෝගිතා කොමිසමෙන් කියලා තියෙනවා ඉස්සරහට තව මාස දෙකක්වත් වියලි කාලයක්. ඒ කියන්නේ වැසි නැති වියලි කාලයක් ලංකාවට බලපායි. ඒකත් එක්කම විදුලිය උපදවන්න අමාරු වෙනවා එතකොට. එම නිසා විදුලිය මිලදී ගන්නයි කල්පනා කරන්නේ. පෞද්ගලික සමාගම් වලින්. ඔව් ඒක කොහොම කරයිද කියන එක ඉස්සරහට අපිට දැනගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම අපි Sunday Observer එකේ ඡායාරූපයක් බලලෙමු. අපේ ජනාධිපතිතුමාගේ ඡායාරූපයක් තියෙනවා. The Theatre Elia program to provide electricity to rural households was launched under the patronage of President Gotabaya Rajapaksa yesterday to mark the Gama Samaga Pilisandara program held in the Veragala village in Giribava. Electricity connections are provided free under the Theatre Elia program
to Samurthi beneficiary families and other low-income families who are in the Samurthi priority list. ඒකත් සාමාන්‍යයෙන් හොඳ වැඩක්. හැම ගමකටම එළිය දෙන්න විශේෂයෙන්ම සමෘද්ධි ලාභීන්ට ඇතුළු සියලුම දෙනාට විදුලිය ලබා දීමේ ව්‍යාපෘතිය. දැන් ගමට පිළිසඳරක් කියන කාරණාවත් එක්කනේ ඔක ජනතුමා ක්‍රියාත්මක කරන්නේ. දැන් ඔතනදී එතුමා මෙතුවක්කල් එතුමා මේ අදහස් දක්වා සිටියේ නැහැ මේ පාස් කොමිසම් වාර්තාව සහ එතුමාට කියනවනේ ගොඩක් දුරට මේ අපි සමාජයෙන් අහන දේ අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ෆේල් කියලා. එතුමා ඒකට හොඳ උත්තරයක් දෙනවා. ඒ උත්තරේ හොඳ අයට ලැබිලා තියෙන්නේ. අපි ඒකත් එක්ක බලන්න ඕන ඊයේ තමයි මේ ගිරිවාව ප්‍රදේශයේදී මේ වැඩසටහන පැවැත්වුනේ. අපි ඒක බලලම හිටියනම් හොඳයි ඩීන් කිව්ව නිසා මේ වැඩත් එක්ක එතකොට පුළුවන් ෆේල් පාස් ලයිට් කණු පිළිබඳව අහගන්නට. ගිරිබාව වේරගල ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සඳහා මැති ඇමතිවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. විශේෂයෙන්ම මෙහි මාර්ග සංවර්ධන ගැටලු වනාලින්ගෙන් ජනතාවට සිදුවන ගැටලු ඒ වගේම අධ්‍යාපනික කෘෂිකාර්මික ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නත් මෙම ස්ථානයේදී සූදානමින් සිටිනවා. මේ වාර්තාවක් දුන්නනේ ජනාධිපති කොමිසමක් පත් කළා. මේ අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා තමයි මට මේ කොමිසම වාර්තාව බාර දුන්නේ. මේ කොමිසම් සභාවේ වාර්තාව දිහා බැලුවම විවිධ අවස්ථාවෙන්දී කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. අකාර්යක්ෂම රජය 2019 අප්‍රේල් 21 වන දින සිදුවීම් සඳහා ප්‍රධාන දායක සාධකයක් විය. මෙම ඛේද වාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වග කිය යුතුය. රජය. දැන් මේ රජයේම හිටපු අය දැන් ඇවිල්ලා කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ. මම විශේෂයෙන්ම දන්නවා කාඩිනල් හිමිපාණන්ට මේ පිළිබඳව වේදනාව. උන්වහන්සේ ගැන කතා කිරීම සාධාරණ. නමුත් මේ ඒ කාලේ හිටිය රජයේ ඇමතිවරු මේක ගැන ආපහු ඒගොල්ලොට බලයට ආවොත් විවිධ දේවල් කරනවා. මම දැක්ක එක්කෙනෙක් කියනවා මරණීය දණ්ඩනය ලබා දෙනවා කියලා. රජයක් කොහොමද මරණීය දණ්ඩනය දෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. උසාවියෙන් තමයි තෝරන්නේ රජයට කියන්න බෑ මෙයාට මෙයා එල්ලලා මරන්න කියලා. ගිය පාර නම් එහෙම වුණා. දැන් මේ පාස්කු ඉරිදා සිද්ධියට අපේ රජයේ වග කියවන්නයි කියන අභූත පදනම් විරහිත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තාව කියවීමේදී වගකිය යුතු කවුදන්ඩයි පැහැදිලිවම කියලා තියෙනවා. ඒ අයට දඬුවම් දෙන එක අපි දැන් රජයේ පාලනය කරන නිසා ඒක අපේ වගකීම. ඒක අපි නිසියාකාරව කරනවා. සමහර අය කියනවා අපි පාස්කු ඉරිදා විකුණලා බලයට ආවයි. මගේ මැතිවරණයේදී මම කිසි වෙලාවකට පාස්කු ඉරිදා වික්කේ නැහැ. මේක කියන කාරණේ මම කිව්වා. ඒවකට තිබුණු රජය ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. දැන් මම දැක්ක සමහර දේශපාලන පක්ෂ කළු කොඩි දාන්න. දැන් ඒගොල්ලෝම තමයි පසුගිය ආණ්ඩුව බලයට පත් කරේ. හැබැයි ඒ කාලේ පාස්කු ඉරිදා සිද්ධිය වුණාම කළු කොඩි දැම්මේ නැහැ. දැන් මොනවාට කළු කොඩි දාන්නේ? දැන් සමහර ජනාධිපති කොමිෂන් සභා වාර්තා ජීවිතේට තමුන්නාන්සලා දකින්නේ නැහැ. නමුත් මේක එළියට ඇවිල්ලා මාසයකටත් අඩු කාලයක් ඇතුළතදී පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ ලබන සුමානේ විවාදයක් කරනවා මේ. සමහර අය කියනවා මම ෆේල්ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ යුද්ධ කරා. ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. මේ ජනාධිපතිකමෙන් හම්බ වෙන්නේ මට බෝනස් මාක්ස්. ඉතින් මම පාස් වෙලා හුඟක් කල් ඩබල් PhD එකට මේ වැඩ කරන්නේ. හැබැයි අර අපි ඉස්සර කියන්නේ ලයිට් කණු කියලා. ඒවා අටගත්ත අය තමයි මේවා කියන්නේ. අටම ලයිට් කණු. මේ වගේ විහිළුකාරයෝ ඉන්නේ. පසුව පැමිණ සිටි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අවධානය යොමු කළා. අක්කර 145ක් විතර තියෙනවා තම්මිටකම ගම්මානයේ මේක උස්සානයක් කරගන්න රාජාංගනේ වැවේ ජලාශය පිටට දෙනවට වැඩිය මම මේකට ප්‍රතිපාදන දෙන්නම්. මන්ට ඒක කරලා දෙන්න. හොඳයි. රාජාංගන ජලාශයේ වතුර බහිනකොට වැව් තාවුල්ල ඇතුළට බහලා හාලා ඉවරලා ගොවිතැන් කරනවා. කොහොමත් වැව් තාවුල්ලේ වගා කරන්න බෑ. පොලිසිය ඇක්ෂන් ගන්න නැත්තේ ඇයි? ඒ සම්බන්ධ පුළුවන් ක්‍රියාමාර්ග. ඉතින් ඒ වගේ ඒවා මේ පොලිසියත් එක්ක එක්කව වෙලා වලක්වල දාන්න. මේ අතර විදුලි පහසුකම් නොමැති ප්‍රදේශවල සියලුම ග්‍රාමීය නිවාස සඳහා විදුලි පහසුකම් සැපීමේ දැයට එළිය වැඩසටහනේ සමාරම්භයේද ගම සමග පිළිසඳරක් වැඩසටහනට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිබාව වේරගල ගම්මානයේදී ආරම්භ කෙරුණා. ඇත්ත කතාව තමයි කියලා තියෙන්නේ. ලයිට් කණු තියාගෙන ඉන්න අය ලැබුණු අය තමයි ෆේල් කියලා තවත් කියන්නේ. කෙනෙකුට ෆේල් කියලා ඉංග්‍රීසි කරන්න කියලා එතුමා කිව්වේ. ඇත්ත කතාව. අපි තවත් කතාවක් බලමු සන්ඩේ ඔබ්සර්වර් එකේ
Over 220 persons above 70 years, highest number of COVID-19 deaths in Colombo, writes Nadira Gunathilaka. Around 223 persons out of 493 who died from COVID-19 in the country were above 70, and around 265 of them were from the Colombo district, official statistics revealed yesterday. According to the statistics released by the Government Information Department, 120 persons between 61 and 70 died from COVID-19 virus during the past several months. The second highest number of COVID-19 related deaths was recorded in the Kalutara district, which is around 52, followed by the Gampaha district with 44 deaths, statistics have revealed. මේ කතාවෙන් ඉක්මනටම කියවෙන්නේ දැන් මේ 223ක් පමණ පුද්ගලයන් මරණයට පත් වුණේ COVID-19 රෝගයෙන් කොළඹින්. ඒ කියන්නේ කොළඹින් තමයි වැඩිම මරණ සංඛ්‍යාවක් මේ දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒත් එක්කම දෙවෙනියට ඉන්නේ කළුතර දිස්ත්‍රික්කය සහ තුන්වෙනියට ගම්පහ දිස්ත්‍රික්කය කියලායි ඒ කතාවෙන් කියවෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා කියන්නට ඔය වගේම අලුත් වුණු යාවත් කාලින වුණු මේ විශේෂයෙන්ම කොවිඩ් තත්ත්වය පිළිබඳව එහෙම එකක්ම කියන්නට අපි සූදානම් වෙනවා විරාමයක පස්සේ. බොහොම ස්තුතියි අද පැමිණියාට. Thank you ඩීන් අපි සුබ දැසනක්. සුබ දැසනක්. අපි සූදානම් හිතවතුනි විරාමයක් සඳහා යමු වන්නට. අප විරාමයෙන් පසුව තවත් තොරතුරු ඔබට කියනවා. ඉරිදා පත්තරේ තවත් තොරතුරු ඔබට කියන්න තියෙනවා. අපි දිවෙන ඉරිදා සංග්‍රහයෙන් පටන් ගමු. කාල වේලාවත් ඉක්මවා යන නිසා වෙනම කතාවක් වෙනම වැඩක් ගැන දිවයින වාර්තා කරනවා. අද තමන්ගේ ප්‍රධාන පුවත ලෙසින් එය රටට හිතකර වාතාවරණයක් නම් නොවේ. මා තියෙන කාරණාව සඳහන් කරන්නම්. උතුරේ වෙනම රටක් හදන්න ඇමරිකාව සල්ලි විසි කරයි. කීර්ති වර්ණකුල සූරිය මේ කාරණාව ලියනවා. මේකින් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අමරිකානු USAID නැමැති සංවිධානය උතුරු නැගෙනහිර වෙනම රටක් බවට පත් කිරීම සඳහා දියත් කළ රහසිගත මෙහෙයුමක් රජය අනාවරණය කරගෙන ඇත. මේ සඳහා ගත වූ කාලය මුළුල්ලේ ඩොලර් මිලියන 500කට අධික මුදලක් වැය කර තිබේ කියලා සඳහන් කරනවා. තවත් බොහෝ විස්තර තිබෙනවා. මා ඔබට කෙටියෙන් කියවූ කාරණාවේ බරපතලකම ඔබට දැනෙන්නට ඇති. ඒ පිළිබඳ වැඩි විස්තර සමගින් දිවයින වාර්තා කරනවා. ඔය අතර මේ දවස්වල වඩාත්ම කතාබහට ලක්වන නමක් තමයි අපේ රටේ නොවන වෙනම රටක්. ඒ තමයි මිෂෙල් බැචලේ. ඒ තමයි මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස්වරිය. එතුමිය තමයි ශ්‍රී ලංකාවට විරුද්ධව පිටු 17කින් සමන්විත යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්නේ. එතුමිය විශේෂයෙන්ම යුද්ධය පිළිබඳව යුද්ධයේ ආදීනව පිළිබඳව දැක ඇතුවා කියලා අප විශ්වාස කරන්නේ. දැක නැති යුද්ධයක් පිළිබඳව උපකල්පනය කරමින් යම් යම් අයගේ උදව් උපකාර සහ යම් යම් කතා මත එතුමිය එය නිර්මාණය කළා වන්නට පුළුවන්. එනිසා ඔබ එන්න ඇවිත් බලන්න, මෙහෙ ඇවිත් බලන්න, මෙහෙ සුවඳද කියලා. අපේ රටට එන්න කියලා එතුමියට ආරාධනා කරලා තිබෙනවා. බැචලේට ලංකාවේ සංචාරයකට ආරාධනා සිරිමන්ත රත්නසේකර මේ ගැන ලියනවා. මේ ගැන කියන්න ඕන. මෙන්න ඉන්නවා බැචලේ නෝනා. කල්පනා කර ඉන්නේ එනවද නැද්ද කියලා නොවේ, මොකක්ද කරන්න කියලා. මෙන්න කතාව. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කිරීමට රජය තීරණය කර ඇත. එසේම මානව හිමිකම් සැසියේදී රටට එරෙහිව කටයුතු කරන අනෙකුත් රටවල නියෝජිතයන්ටද ඒ සමග මෙරටට පැමිණෙන්නයි ඉල්ලා සිටීමටද රජය අපේක්ෂා කරයි. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සලකා බලා සත්‍ය තත්වය සියසින්ම දැක කරුණු තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම කිරීමට යන බව රජය ආරච්චි මාර්ග සඳහන් කරයි කියලයි සඳහන් කරන්නේ. ඉතාමත්ම හොඳයි. ඇවිල්ලාම බලලා යන එක කවුරු කියන කතා අහනවට වඩා විශේෂයෙන්ම හයිටි රාජ්‍ය වගේ රාජ්‍යයන්, මේ මොහොත වනට මියන්මාර් වගේ රාජ්‍යයන් එදවස වියට්නාමයට ඇමරිකාව එල්ල කරපු ප්‍රහාරයන් පසුපස්සේ මානව හිමිකම් තිබුණාද? දෙකම් ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර හොයාගන්න පුළුවන් මේ ගැන වඩාත් හොයන අයට. අපි යනවා ඉරිදා ලංකාදීපයට. අද ප්‍රධාන පුවත පුංචි ඡන්දය. නොයසනම් පළාත් සභා ඡන්දය පිළිබඳව මේ දවස්වල කතාබහට ලක් වුණා. හැබැයි මේ කොයි කාලේ පැවැත්තේද? ඉංගියක් ලැබෙනවා ලංකාදීපෙන්. පුංචි ඡන්දය ලබන වසර මුල අජන්ත කුමාර අගලකඩ මේ වාර්තාව ගෙනෙනවා. මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට මහජන නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට රජය සූදානම් වෙන බව තමයි ඔන්න සඳහන් වේ කියලා ඔවුන් මේ ගැන වාර්තා කරන්නේ සඳහන් කරන්නේ. ඒක ඒ විදිහට ඔබට කියලා තවත් ලංකාදීපයේ වැඩි ඉඩක් වෙන් කරමින් තව කතාවක් කියනවා. මේ වැලි ගන්නට, වැලි ගොඩ දාන්නට බලපත්‍ර ලබා ගන්න හදනවානේ.
කවුද ලබා ගන්න හදන්නේ? කවුද මේ වෙනුවෙන් වැඩිම ඉදිරිපත් වෙලා තිබෙන්නේ? මෙන්න කියනවා. දේශපාලන හිතවත්තු 765ක් වැලි බලපත්‍ර ඉල්ලති දයාසිල් ලියනගේ මේ වාර්තාව ගෙනෙනවා. මෙන්න කතාව. දේශපාලඥයන්ගේ හිතවතු 765 දෙනෙකුට මේ විදිහට වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. බලන්නකෝ ඉතින් කොච්චර උනන්දු වෙනවද බිම හාරන්න. ඔය අතර තවත් කාරණාවක් සඳහන් කරනවා. ගැසට් පිළිබඳව පහුගිය දවස්වල කතා වුණා පාර්ලිමේන්තුවේදී කියුණා නිහාල් ලේසන් මහත්මයා කැසට් ගැහුවට වැඩි ඇතැම් පාර්ශව ගැසට් ගැහුවා කියලා. හැබැයි මින් පස්සේ එහෙම කරන්න පුළුවන්ද? මෙන්න පුවත. ජනපති අනුමැතියකින් තොරව මින් පසු ගැසට බැහැ. දයසිලි ලියනගේමයි මේ වාර්තා කරන ලංකාදීපයට. මෙන් ඉදිරියට තමන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දී ඇත. ඇතැම් අමාත්‍යාංශවලින් ගැසට් පත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය පරමාර්ථ ඉටු නොවන තත්ත්වයක් පවතින නිසා ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබූ බවද සඳහන් කර තිබෙනවායි කියන කාරණාව තමයි මෙහි සඳහන් කරන්නේ. ඉතාමත්ම හොඳ තත්වයක් යහපත් තත්වයක්. එතකොට එහි වගකීමක් තිබෙනවා. නොවේසේනම් ගැසට් පමණක් එළියට එන කාරණාවක් ලෙසින් අප පහුගිය කාලයේ දැක්කා. ඊටාම හොඳ ප්‍රවණතාවයක් ජනාධිපතිතුමා ගන්න තීන්දුවත් එක්ක. තවත් කාරණාවකට යනවා. දැන් සහල් මිල පාලනය කරලා තිබෙනවා. හැබැයි එහෙම පාලනය වෙලාද? වැඩි මිලට විකුණනවද? ඔව් විකුණලා. විකුණලා පමණක් නොවේ විකුණලා කොටු වෙලා. මෙන්න කතාව. වැඩි මිලට හාල් විකුණු දහසකට නඩු මහින්ද නිශ්ශංක වාර්තාව ගෙනෙන්නේ. ඒකින් කියන්නේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ කූට වෙළඳුන් දහසකට වැඩි පිරිසක් පසුගිය සති දෙක තුලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි කියලා තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම දේශීය පුවත්පතට යනවා තවත් තොරතුරක් කියන්න මේ එකින් එක වෙනස් කාරණා මා සඳහන් කරන්න ඉක්මනින් ඒ හැම එකක්ම ඔබ දැනගන්න අවශ්‍ය වන නිසා මුස්ලිම් නීතිය වෙනස් කළ යුතුයි කියන කාරණාව අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා පවසමින් ඒ පිළිබඳව කටයුතු කරමින් යද්දී මෙන්න අලුත්ම කාරණාවක් දේශීය වාර්තා කරනවා. ඒ හරහා නිර්මාණය වන අලුත්ම තත්වය මුස්ලිම් පිරිමින්ට කසාද 4ක් බැහැ. දේශපාලන වාර්තාකරු මේ ලියනවා. වයස අවුරුදු 18ට අඩු තරුණියන් ඔවුන්ගේ ලිඛිත කැමැත්ත නොමැතිව විවාහ කිරීම වැළැක්වීම සඳහා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැයි වාර්තාවේ කියලා සඳහන් වෙනවා. එහි තවත් දිගුවක් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබට කියන්න අවශ්‍ය වෙනවා. එසේම විවාහ කිහිපයක් නොයසනම් බහු විවාහ කර ගැනීම සඳහා මුස්ලිම් විවාහ නීතිය අනුව මෙතෙක් පැවති ඉඩකඩද අහෝසි කිරීමට තීන්දුව කර තිබේ. එසේම ඊටාම පහසුවෙන් මුස්ලිම් කාන්තාවන් දික්කසාද කරන කාති උසාවි වෙනුවට රටේ පොදු නීතිය එයටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අන්න අප මීට පෙර කතා කරපු කාරණාවක් නැවත සිහිපත් වෙනවා. එක රටක් නම් එක නීතියක් නම් ජන කොටස් විදිහට වර්ගවාදී විදිහට බෙදලා බෑ. සියලු දෙනාම එක ලෙස ඒ නීතියට අවනත විය යුතුයි. අපි හැමදෙනාම මේ රටේ පුරවැසියන් ලෙස සිටිය යුතුයි. අඳින ඇඳුම් කෙසේ වෙතත් සිතුම් පැතුම් අපේ රටට ගැලපෙන සිතුම් පැතුම් නම් මේ රට දියුණු වෙනවා. එසේ නොවන කල මේ රට දියුණු වෙන්නේ නැහැ. මොකද ඇඳුම් පැළඳුම් වගේම හිතෙනුත් මනසෙනුත් කරන වැඩ ක්‍රියාකාරකම් වලිනුත් අප බෙදිලා පවතින්නේ. එසේ නොවන්නටයි කටයුතු කරන්න අවශ්‍ය වන්නේ. සිළුමිණ පුවත්පතට යනවා මා කිව්වා එකින් එක වෙනස් පුවත් කිහිපයක් තෝරාගත්තේ කියලා. මොන තරම් අනතුරු සිදු වෙනවාද පහුගිය කාලේ ඔබට මතක ඇති. ඊයේ දවසේ අපි ලැබෙත් 8 ප්‍රවෘත්ති විකාශය හරහා පෙන්නවා මේ වැල්ලවත්ත ප්‍රදේශයේ සිදු වුණු තවත් බිහිසුණු අනතුරක්. ඉතින් ඒ ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. මොනතරම් අනතුරු සිදු වෙලාද කියන කාරණාව සිළුමිණ වාර්තා කරනවා මතක් කරලා දෙනවා. දෙමසක් තුල රිය අනතුරු 3556ක් අමිල මලවිසූරිය මේ වාර්තා කරනවා. ඉකුත් මාර්තු 4 වෙනිදා පමණක් රියානතුරු වලින් මේ මාර්තු 4 වෙනිදා මේ පහුගිය සතියේ 15 දෙනෙක් මිය ගිහිල්ලා තිබෙනවා. එය මේ වසරේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දෙවන දිනය බවත් පදිකයන් සහ යතුරු පැදිකරුවන් රියානතුරු වල වින්දිතයන් බවට පත්වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කළයි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඔය අතර බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම මාර්තු 15 වෙනිදාට දින නියම වී තිබුණා. එසේ වෙයිද? ඒ අතර මේ සිළුමිණ කියන ප්‍රධාන පුවත ටිකක් එය තවත් කල් යන ලකුණුද කියලා අපට හිතෙනවා. බස්නාහිර පාසල් විවෘත කිරීම කල්යයි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දිනත් වෙනසකට සුභාෂිනී ජයරත්න මේ වාර්තාව ගෙනෙනවා.
ඒකෙදි කියන කාරණාව තමයි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍යයි. බස්නාහිර පළාතේ පාසල් ඇතුළුව ලංකාවේ සියලුම පාසල්වල දෙවන පාසල් වාරය සඳහා පාසල් විවෘත කිරීම මාර්තු 15 වෙනිදාට යෙදී තිබුණද දැනට පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බස්නාහිර පළාත් පාසල් එදිනට විවෘත කිරීමට නොහැකි වනු ඇති බව තමයි මෙහිදී සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම තවත් පුවතකට අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ කොවිඩ් පිළිබඳව තමයි මෙහිදී නැවත සිහිපත් වන්නේ. අවුරුදු 60ට වැඩි අයට රට පුරා කොවිඩ් එන්නත් භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සිළුමිනට මේ වාර්තා කරනවා. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම ලබන සතියේද සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි කියලා සඳහන් කරන්නේ. දැන් ඒ පිළිබඳව අප නිරන්තරයෙන්ම ඔබට සඳහන් කරන නිසා ඊට හැකි යන්නට යමක් උත්සාහ කරන්නේ නැහැ. ඔය අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ඊයේ රාත්‍රී 10:35ට තමයි මේ නිල නිවේදන නිකුත් කරන්නේ. තවත් කොවිඩ් මරණ 4ක් සිදු ඇති බව. ඒ අනුව මේ වනට සමස්ත කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව මේ අනුව 497ක් බවට පත් වෙනවා. මේ මරණ 4 සමගින් එක් අයෙක් අවුරුදු 83ක් වයස ඇති පිරිමි පුද්ගලෙක් දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි. තවත් පුද්ගලෙක් වනවා 53 හැවිරිදි කාන්තාවක්. ඇය කොළඹ නවයේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. ඒ වගේම තවත් 65 වී ඇති පිරිමි පුද්ගලෙක් මිය යනවා. ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලෙක් 4 වෙනිදා සිව්වැන්න ලෙසින් තවත් 77 හැවිරිදි කාන්තාවක් මිය යනවා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි. ඒ තමයි ඊයේ රාත්‍රියේ අහන්න ලැබුණු නිල නිවේදනය මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් වාර්තා වූ යාවත්කාලින වූ අලුත්ම තොරතුරු. ඒ සමගින්ම තවත් පුවත් කිහිපයක් වෙත අවධානය යොමු කරද්දී අප අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. විශේෂයෙන්ම කොවිඩ් පිළිබඳව සඳහන් කරන් යද්දී කොළඹ ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහන කෙසේ සිදු වෙනවාද? කොළඹ කොරෝනා අඩු කරන්න එන්නත් දීම වැඩි කරයි ලසිත දුමින්ද වාර්තා කරනවා දිවයිනට මේ පුවත. ඒකෙදි කියන කාරණාව තමයි ඔබ ඔය දකින්නේ COVID-19 වෛරස රෝගය පාලනය කිරීම සඳහා සිදු කරන එන්නත් කරන ක්‍රියාවලිය බස්නාහිර අධ්‍යාවදානම් ප්‍රදේශවල ජනතාවට වඩාත් සක්‍රිය කරමින් කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. දැන් ඒ පුවත් එහෙම සඳහන් කරද්දී අපි යනවා මව්රට පුවතක් වෙත. ඒ මව්රට මුල් පුවතේ නැත්නම් මුල් පිටුවේ පළවෙනි පුවත් කිහිපයක් උපුටා ගනිද්දී සජබ පිළිබඳව සමගි ජන බලවේගය පිළිබඳව සඳහන් කරනවා. සජබෙන් ජනපති සටනට සජිත් කපිල පුංචි පාණ්ඩගේ මේ වාර්තාව ගෙනෙන්නේ. ඔන්න සජබෙන් කවුද සටනට එන්නේ ජනපති සටනට? 2024 ජනාධිපතිවරණ සටනට සමගි ජන බලවේගයේ නායකයා ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සතියේ තීන්දුව කරලා තිබෙනවා. සජබේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස. ඔය අතර නැවතත් සඳහන් කරනවා මේ එන්නත් කරන වැඩපිළිවෙලදී යම් යම් අක්‍රමිකතාවයන් සිදු වෙනවාද? මෙන්න පුවතක්. එන්නතට දේශපාලන බලපෑම් 30ට අඩු අයත් විදගන්න ඇවිත් ප්‍රේමලාල් විජේරත්නයි මේ වාර්තා කරන්නේ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් එන්නත් ලබා ගැනීමේදී ඇති වූ යම් යම් බලපෑම් හේතුවෙන් ඇතැම් ස්ථානවල එන්නත් ලබා දීම කිහිපවරක් අත්හිටුවීමට සිදු වුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහත්මයා ප්‍රකාශ කළයි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඔය තමයි මුල් පිටුවේ පළවුණු බොහෝ පුවත්. ඔය අතර මා තෝරා ගන්නවා එක් ඇතුල් පිටු වාර්තාවක්. එය හදට දැනෙන අනිත් අයට අනුගමනය කළ හැකි අනුගමනය කළොත් හරි සුපිරි කියලා හිතන වැඩක්. මව්බිම උපුටා ගන්න මේ පුවත මෙන්න මෙහෙම කාරණාවක් අපි බලමු ඡායාරූප වාර්තාද සමකින්. පාපැදියෙන් රස්සාවට එන විශේෂඥ දොස්තරගෙන් උතුම් බණක්. ඔබ බලන්න මේ වෛද්‍යතුමන් බයිසිකලේ නැගී තමන්ගේ රෝහල වෙත යන්නට උත්සාහ කරන අවස්ථාව. බදුල්ල මහරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සේනක ගුණතිලක මහත්මයා තමයි මේ තමන්ගේ නිරාමස සුවය වෙනුවෙන් අනික් අය සමග තරඟයට නොගොසින් තමන්ගේ පාඩුවේ රාජකාරී කරන්න. එතුමා කියනවා කායික මානසික නිරෝගී බවට හොඳම දෙයක් මා තුල තියෙන මානය නැති කරන්නේ බයිසිකලේ. බලන්නේ වචනය මගේ තුල තියෙන මානය නැති කරන්නේ බයිසිකලය. සරල යාන්ත්‍රණය ජීවිතයේ අධ්‍යාත්මික පාඩමක්. භෞතික සැප සම්පත් පසුපස ගිහින් අප ඉන්නේ මුලාවක. මහා පුදුමාකාරණා ටිකක් එතුමා සඳහන් කරනවා. එතුමා කියනවා විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් විදිහටත් මට අනෙක් අය සමග ගැටෙන්නට තරංගයක් නැහැ. මා ජීවත් වෙන්නේ මහ පොළොවේ. ඒ නිසා මා මගේ බයිසිකලෙන් හැමදාමත් මගේ රැකියාවට යනවා එනවා. අපිට නෑ ටිකක් හුදෙක් ඇහුවාම ටිකක් හිතන්නටත් බැරි කාරණාවක්. මේ සමගින්ම මා මෙහෙම උදේ සිහිපත් කරනවා විශේෂයෙන්ම වෛද්‍ය අසේල අබේදීර මහත්මයා. එතුමත් තමන්ගේ නිහතමානී ගුණත්වය සමගින් මිනිසුන්ට උදව් උපකාර කරන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛද්‍යවරයෙක්. එතුමා විශේෂයෙන්ම මේ පාපැදිකරුවන් එක්කාසු කරන වැඩසටහනක් කරනවා Ride for Life
ඔබට පුළුවන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හොයා බලන්නට එතුමත් මේ නිරෝගී දිවිය වෙනුවෙන් පාපැදිය පැද යන්න කියන ඉල්ලීම කරනවා. මේ මොහොතේදී රටේ ප්‍රධාන ආයතනවල ප්‍රධාන තනතුරු දරන බොහෝ උදවිය මේ Right for Life මේ සංවිධානය සමග එක්ව සිටිනවා. එහිදී විශේෂයෙන් මේ වෛද්‍යතුමා සමගින්ම ඒ වෛද්‍ය අසේල අබේදීර මහත්මයාගේ කටයුත්තත් අපි සිහිපත් කරන්නේ එය රටට ගැළපෙන, සෞඛ්‍යයට ගැළපෙන, පරිසරයට ගැළපෙන කාරණාවක් නිසාවෙන්. අපි සූදානම් හිතවතුනි පත්තරෙන් විරාමයකට යමු වන්න. දැන් විරාමෙන් පස්සෙන් කාටුන් සමගින් මුණ ගැහෙනවා. අද කාටුන් පටන් ගන්නේ අසං ඉදුල්ගේ සොරිසර් කාටුනෙන් දේශයට ඇඳෙන. අපි බලමු කාටුනේ. මෙන්න කතාව. මගොඩිස්සේ කතාවක් තියෙනවා අසංග දෙන්නගේ කදේ. මගොඩිස්ලා කියනවා මොලේ දියුණු කිරීමෙන් විතරක් සාර්ථක මිනිහෙකු බිහි වෙන්නේ නෑලු. එතකොට අසංග කියනවා ඒකනේ පොලිටික්කෝ බඩ විතරක් දියුණු කරන්නේ. වදේ කියන්නේ එහෙම කියන්නේත් පොලිටික්කෙකුටම තමයි. ඔය අතර අසංග ඉදුලිල් ප්‍රධාන කාටුනේ අඳිනවා දේශයට. බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔබට පේනවා හිස නැති කඳ ගමන් කරනවා කොවිඩ් මරණ බුහුමධානය නැමැති ට්‍රැවලිං බෑග් එක ඇදගෙන මේ හරහා කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති. ඒ සමගින්ම අපි බලන්නේ දාස හපුවලාන ලංකාදීපයට අදින තොප්පි කාටුනය. මෙන්න බලන්නකො වැඩක්. කළුවිරිදා කියන ඒ විරෝධ පාර්ටිය සමගින් දෙන්නෙක් ඉන්නවා. බැලුවාම අනුර කුමාර දිසානායක මහත්මයායි ටිල්වින් සිල්ව මහත්මයායි. ඔය ළඟට එනවා විමල් වීරවංශ අමාත්‍යතුමා. 103 වැඩි කරගන්නද තමන්ගේ ඡන්ද ප්‍රමාණය 103 වැඩි කරගන්නද කියලා විමල් වීරවංශ මහත්මයා අහනවා. තොප්පි ඔය කතාව දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම ඔය කාරණාවම ටිකක් වෙනස් විදිහට හිඩස කාටුනේට අසංග ඉඳුලිල අඳිනවා. මේ බලන්නකෝ සාමාන්‍ය ජනතාව කළුවිරිදා තමන්ගේ විරෝධතාව පළ කරන්නේ තමන්ට සාධාරණය ඉටුවීම පිළිබඳව හිතන්නට, පැහැදිලි කරන්නට. හැබැයි ඒ කළුවිරිදා කියන සටන් පාඨය නැත්නම් ඒ විරෝධතාවය සටන් පාඨයක් බවට පත් කරගන්නවා අනුර කුමාර දිසානායක මහත්මයා. එය අරගෙන දුවන්නට උත්සාහ ගන්නවා. එයයි ඔබ දකින්නේ. ඒ සමගින්ම දිවයිනට අනුරාධ හිරිපිටිගේ ලියන හිටි වනය පැදිපෙලයි දැන් අප බලන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණය පිළිබඳව කතා කරද්දී මෙන්න හිටි වනය. ත්‍රස්තයෝ පාස්කුවදා ජීවිත ගිල්ලා කාලය ගියත් චූදිතයන් නැත අල්ලා. කළු ඉරිදාව මොරදෙයි යුක්තිය ඉල්ලා බලධාරියනි අදවත් ඇස් ඇරපල්ලා. ඒ සමගින් අප යනවා ඉරිදා කවිය හල්ලිය අදින ලියන ඉරිදා කවියට ලංකාදීපේ. ඒකත් මේ හා සමානයි. ජීවිත එදා සිය ගණනක් අහිමි කළ සෙවුමට වැරදි කළ උදවිය නියම කළ කොමිසමේ තීරණය හරියට නොමැති කළ කළු කොඩි එසේ වේවි අද දෙව් මැදුරු තුල. ඒ තමයි ඉරිදා කවියේ පැදිපෙළ. ඒ අයට නිසි දඩුවම් ලැබේවි. විශේෂයෙන්ම ඒ ඉදිරියේදී සිදුවේවි. ඒ ප්‍රාර්ථනාව තමයි බොහෝ දෙනෙකුගේ අද හිතේ තිබෙන්නේ. ඒ ගැන අපි සිහිපත් කරමින් හිතවතුනි සූදානම් අප විරාමයක් වෙත යොමු වන්නට. පසුව ඔබ මුණ ගැහෙන්නේ ලෝක සිතීමෙන්.